right. උදේ අපි කතා කරමින් ඉදී මෙන්න මේ දේ. මොකක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් ඉටු වෙන්න ඕන කොන්දේසි දෙකක්. මොකද කිව්වේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත හරි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් ඉටු වෙන්න ඕන පුතේ ප්‍රධාන කොන්දේසි දෙකක්. ඒ තමයි එක පූර්ණ සේවා නියුක්තිය. පළවෙනි මොකක්ද? පූර්ණ සේවා නියුක්තිය. දෙවෙනි එක පූර්ණ නිෂ්පාදන. පූර්ණ නිෂ්පාදන. පූර්ණ නිෂ්පාදන. ඒ පූර්ණ නිෂ්පාදනයේ තව වචනයක් කියනවා පුතේ මොකක්ද? උපරිම කාර්යක්ෂමතාව. එතකොට මායිම් වක්‍රය මත සංයෝගයක් නිපදවන්න නම් මායිම් වක්‍රය මත සංයෝගයක් නිපදවන්න නම් මෙන්න මේ කොන්දේසි දෙක එකවර at once එකවර ඉටු විය යුතුයි. එහෙනම් කොහොමද කියන්නේ? යම් රටකට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් මායිම් වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් කොන්දේසි දෙකක් එකවර සම්පූර්ණ විය යුතුයි. මොකක්ද මේ කොන්දේසි දෙක? පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. මම අහන පුතාගෙන් මොකද්ද පූර්ණ සේවා නියුක්තිය කිව්වේ? පූර්ණ සේවා නියුක්තිය කිව්වේ වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි සියලු සම්පත් නිෂ්පාදනයට යොදාගත යුතුයි කියන එක. මොකද්ද පූර්ණ සේවා නියුක්තිය කිව්වේ? වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි සියලු සම්පත් නිෂ්පාදනයට යොදාගත යුතුයි කියන එක. ඔක්කොම ටික යොදා ගන්නවා කියන එක. පූර්ණ නිෂ්පාදනය නැත්තම් උපරිම කාර්යක්ෂමතාව කිව්වේ ඒ වයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා කියන එක. හරිද? right. ඔය සංසලාදු කතාව නවත්තන්න ඕනේ. ළඟින් එක්කෙනා එලවන්න බහම. හරිද? right. යන්න. ඊට පස්සේ පූර්ණ නිෂ්පාදනය කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ කොන්දේසි දෙක එකවර ඉටු වුණොත් තමයි පුතේ වක්‍රය මත විපදවන්න පුළුවන්. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි දෙකම එකවර ඉටු වෙන්න. එහෙම නොවි පුතේ මෙන්න මේ කොන්දේසි දෙක කඩවුණු මේ අවශ්‍යතාවන් දෙක කඩවුණු. ඒකුයි පූර්ණ සේවා නියුක්තිය කඩ වෙලා සම්පත් සේවා වියුක්ත වෙනවා. සම්පත් සේවා වියුක්ත වෙනවා. මොකද වෙන්නේ පුතේ? පූර්ණ සේවා නියුක්තිය කඩ වෙලා සම්පත් සේවා වියුක්ත වෙනවා. එහෙම නැත්නම් පූර්ණ නිෂ්පාදනය නැත්නම් උපරිම කාර්යක්ෂමතාව කඩ වෙලා සම්පත් භාවිතය අකාර්යක්ෂම වේ. සම්පත් භාවිතය අකාර්යක්ෂම වේ. සම්පත් භාවිතය අකාර්යක්ෂම වේ. එහෙනම් මොකක්ද වෙන්නේ? පූර්ණ සේවා නියුක්තිය කඩ වෙලා සම්පත් සේවා වියුක්ත වීමක් හරි සම්පත් භාවිතය අකාර්යක්ෂම වෙලා පූර්ණ නිෂ්පාදනය හේවත් උපරිම කාර්යක්ෂමතාව කඩ වෙලා සම්පත් භාවිතය අකාර්යක්ෂම වුණොත් නිපදවන්න වෙන්නේ මායිම් වක්‍රය ඇතුළත ලක්ෂය. ඔය දෙක පුතේ කරකෝ විවිධ විදිහට අහන්න. දැන් අපි ගිය සතියේ අභ්‍යාස කරා. නේද? හරිද? අපි ගිය සතියේ අභ්‍යාස කළා මේක හැඳින්වීම කළා. එහෙනම් පුතේ බලන්න හොඳට
පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය එකවර ඉටු වුණොත් ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත මේ කොන්දේසිය කඩ වුණා. ඒ කියන්නේ සම්පත් පූර්ණ සේවා නියුක්තිය කඩ වෙලා සම්පත් සේවා වියුක්ත වුණා. හරි. සම්පත් පූර්ණ නිෂ්පාදනය කඩ වෙලා සම්පත් භාවිතය අකාර්යක්ෂම වුණොත් හරි ලක්ෂ්‍ය පීඩන්නේ මායිම් වක්‍රය ඇති. ඔන්න ඔය දෙක පුතේ අපි කතා කළා. අද අපිට තිබෙන්නේ මේ නිබන්ධනය අරගෙන අපි අභ්‍යාසයක් කළා නේද? අභ්‍යාසයක් කළා. මේ නිබන්ධනය අරගෙන පුතේ සාකච්ඡා කරමු මේකේ තියෙන අභ්‍යාස ටික. හරිද? ඔබට දීලා ඇති මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක නිරූපණය කරන්න පුළුවන් සංකල්ප 104ක්. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක නිරූපණය කරන්න පුළුවන් සංකල්ප 104ක් ඇතුළත් නිබන්ධනයක්. ඊට අමතරව ඊයේ දවසේ ඔබට තවත් නිබන්ධනයක් ලැබෙන්න සලස්වලා ඇති. පැහැදිලිද? right. ඒවා ඉඩ තියලා තියෙන්නේ පුතේ පුතාට පුරවන්න තියෙන්නේ. හරිද? අපි දැන් ඔන්ලයින් ක්‍රමයට අනුගත වෙමින් ඉන්නේ. තේරෙනවද? මේ ඔබ ඉගෙන ගන්නෙත් ඔන්ලයින් පළවෙනි වතාවට අපිත් එහෙමයි. නමුත් මේ ක්‍රමය තුල අපි දේවල් වැඩි දියුණු කරමින් ඉස්සරහට යනවා. අපි අක්කට අයියට මේ සැරේ ලියන අයට සම්පූර්ණයෙන්ම නිබන්ධන කට්ටයක් අලුතෙන්ම හදලා තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ගැලපෙන විදිහට. පැහැදිලිද? right. අපි මේක නිකන් බලාගෙන ඉන්නවනේ මේ ක්‍රමයට අපි අනුගත වෙමින් ඉන්නවා. හරිද? right. ඔබටත් ඊ දවසේ නිබන්ධනයක් දුන්නා. හිස්තැන් තියලා දුන්නේ පුරවන්න ලේසි වෙයි. හරිද? right. ටියුට් එක. right. බලමු පුතේ. අපි දැන් අංකෙන් අංකය අරගෙන සාකච්ඡා කරන්නට යෙදෙමු. ගන්න ඉස්සෙල්ලාම 11 වෙනි කොටුව නිරූපණය කරන්න පටන් ගන්න. 11 කොටුව ගියා කීවෙනි කොටුවද? 11 වෙනි කොටුව නිරූපණය කරමු. 11 වෙනි කොටුව xy කියලා වාඩි දෙක ගන්න. 11 වෙනි කොටුව 11 වෙනි කොටුව. මම ඔබට මෙතනින් අපි නිරූපණය කරන සංකල්පය දානවා. 11 වෙනි සංකල්පය. නිරූපණය කරමු. 11 වෙනි සංකල්පය. right. සංකල්පයේ අංක 11. මොකක්ද කියන්නේ? පූර්ණ සේවා නියුක්තිය. 11 වෙනි කොටුව කියනවා පූර්ණ සේවා නියුක්තිය. හරිද? right. අපිට කියනවා පුතේ පූර්ණ සේවා නියුක්තිය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක නිරූපණය කරන්න. අපි සාමාන්‍යයෙන් මේ 104ම නිරූපණය කරන්න ගන්නේ x භාණ්ඩ y භාණ්ඩ කියලා. විශේෂ අවස්ථාවල විතරයි භාණ්ඩ දෙක මාරු කරන්නේ. x භාණ්ඩ. අපි මානෝ රටේ පූර්ණ සේවා නියුක්තියක් තියෙන බව නිරූපණය කරා. මූල ලක්ෂ්‍ය මෙතන PPC කියන එක ඒවා කිසිවක් අමතක කරන්න එපා. සර්ව සම්පූර්ණ දරුවෙක් යන පුංචිවත් අඩුපාඩුවක් තියන්නේ නැති. 11 වෙනි කිරුපේ පූර්ණ සේවා නියුක්තිය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක නිරූපණය කරා. අන්න පුතේ අපි දන්නවා මෙන්න මෙහෙම. පූර්ණ සේවා නියුක්ත නම් ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත. සේවා වියුක්ත නම් ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළේ. අපි මෙහෙම කියවනේ පුතේ මේ තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය. හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය දැක්වෙන රේඛාව. හරිද? හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය දැක්වෙන
රේඛාව. හරි? එතකොට රටේ සම්පත් ඔක්කොම යොදා ගත්තොත් මායිම් වක්‍රය මත උපරිම භාණ්ඩ සංයෝගයන් නිපදවන්න පුළුවන්. බැරි වුණොත් පුතේ සම්පත් සේවා වියුක්ත වුණොත් ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළේ. එහෙනම් මතක තියාගන්න පුතේ. පූර්ණ සේවා නියුක්ත නම් ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත. සේවා වියුක්ත නම් ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළේ. right. එහෙනම් පුතේ 11 වෙනි කොටුවේ ඉස්සරහා අපි ඉඩ තියලා තියෙන්නේ මේ හිස් ඉඩ මත ලියන්න. මෙහෙම. දැන් වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි සියලු සම්පත් නිෂ්පාදනයට යොදා ගනිමින් වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි සියලු සම්පත් නිෂ්පාදනයට යොදා ගනිමින් සම්පත් පූර්ණ සේවා නියුක්තියක් ඇතිවන්නේ නම් සම්පත් පූර්ණ සේවා නියුක්තියක් ඇතිවන්නේ නම් නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත පිහිටයි. නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත පිහිටයි. හරිද පුතේ? right ඇති. යන් ඊළඟට අපි එනවා පුතේ 12 සේවා වියුක්තිය. අංක 12 සේවා වියුක්තියක් නිරූපණය කරන්න. ටකල කරන්න තප්පරේ. ටියුට් එක ගන්න පුළුවන් පුතේ. අර ස්ථානවල තවමත් ටියුට් එක තියෙනවා අපිට. අර ගන්න පුළුවන්. පැහැදිලිද? අර ස්ථානවල ටියුට් එක ආයි තියෙනවා ගන්න පුළුවන්. පුතට මම එක දවසක එන්න කිව්වේ ඒ අයට කරදර නිසා. පුතා ටියුට් එක ඕන වෙලාවෙ ගිහින් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. පුතේ 25 ටියුට් මේ ක්ලාස් පටන් ගන්න කතාවක් යනවා. හැබැයි අපේ කට්ටියට වැරදියට ඒක ඇහුවේ පුතා මාක් කරන මේ ලකුණු කරන මාගන් 12 වෙනි පිටු කොටුව කරන ගමන් අහගන්න GL පීස් අධ්‍යාපන ඇමතුමා කියන්නේ සෞඛ්‍ය නිර්දේශ ලැබුණොත් පටන් ගන්නවා කියලා. ලැබුණොත්. ඒතර නිශ්චිත අදහසක් නැහැ පුතේ. තේරෙන්නේ නේද? නිශ්චිත අදහසක් නැහැ. නමුත් අපි මේ ඔන්ලයින් පන්තිය නතර කරන්නේ. පැහැදිලිද? පන්ති පටන් ගත්තත් පුතේ පේපර් එකක් සාකච්ඡා කරන්න හරි ඔන්ලයින් පන්ති දිගටම කරගෙන යන්න. තේරෙන්නේ නේද? මේක නතර කරන්න නැහැ පුතේ. නතර කරන්න බය පුතේ. කොයි වෙලාවෙ පන්ති නිවාඩු දෙනවද දන්නේ නැහැ. අපි අවදානමට වඩා හොඳයි සූදානම්. අපි පන්ති පටන් ගත්තොත් සාමාන්‍ය විද්‍යා පන්ති යනවා. පේපර් සාකච්ඡා කරන්නට හෝ මේ පන්ති පවත්වාගෙන යනවා. ඒතර මේක නතර වෙන්නේ. ඒක අවධානයෙන් ඉන්න. right අපිට මොන සේවා වියුක්තියක් නිරූපණය කරන්න. ඊටම ලේසි. පූර්ණ සේවා නියුක්ත නම් ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත. සේවා වියුක්ත වෙලා නම් නිෂ්පාදනයට යොදාගත්තේ නැති සම්පත් තියෙනවා. ලක්ෂ්‍ය පිටන්නේ පුතේ මායිම් වක්‍රය ඇතුලේ. ඔබ කැමති අපරක් දාන්න. left යටින් පැහැදිලි කිරීම. left යටින් සම්පත් සේවා වියුක්තියක් පවතින විට සම්පත් සේවා වියුක්තියක් පවතින විට කැමති ඕන අකුරක් ගන්න. සම්පත් සේවා වියුක්තියක් පවතින විට උපරිම නිෂ්පාදන හැකියාව
අක්කරගත නොහැකි අතර අක්කරගත නොහැකි අතර නිපදවීමට සිදුවන්නේ මායිම් වක්‍රය ඇතුළත භාණ්ඩ සංයෝගයකි. නිපදවීමට සිදුවන්නේ මායිම් වක්‍රය ඇතුළත භාණ්ඩ සංයෝගයකි. හරිද? right. 13 සංකල්පයේ homework. 13 homework කියලා 13 homework. ගෙදරදී කරා. ඒක පුතේ මේ රූපෙමයි. ඌන සේවා නියුක්තිය කියන්නේ ඔය සංකල්පෙම තමයි. මම පුතාට කියනවා හිතලා ලියන්න පැහැදිලි කිරීම. ඌන සේවා නියුක්තිය පවතින විට නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළත පිට පොඩියට හිතලා ලියන්න. ඒක හරි. 13 homework. ඊට පස්සේ අපි යනවා පුතේ සංකල්ප වලට යම් 29 අපි ඊට පස්සේ යනවා කොටු අංක 29 කරමු බලන්න තනියම හොඳට හිතලා කරමු x y භාණ්ඩ සඳහා ඉල්ලුම අඩුයි විරකියා තත්ත්වයක් හට ගැනීම. එතන හදන්න පුතේ x කර්මාන්තයට බලපෑමක් නැත. y භාණ්ඩ සඳහා ඉල්ලුම අඩුයි විරකියා තත්ත්වයක් හට ගැනීම x කර්මාන්තයට බලපෑමක් නැත. 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 හරිද? right. මේ අනුපතේ හොද. දැන් අපිට කියන මොකක්ද? ඉල්ලුම අඩුයි විරකියා තත්ත්වයක්. විරකියා කියන්නේ මොකක්ද පුතේ? සම්පත් සේවා වියුක්ත වීම. විරකියා කියන්නේ මොකක්ද පුතේ? මිනිසුන් රැස්සා නැති වීම. සේවා වියුක්ත වීම. විරකියාව. නේද? විරකියාව කියන එකට උඩින් ලියන්න සම්පත් ශ්‍රම සම්පත සේවා වියුක්ත වීම. පුතාගේ ටියුට් එකේම විරකියාව කියන වචනෙට උඩින් ඉරි කැලක් ගහලා ලියන්න තේ ශ්‍රම සම්පත් සේවා වියුක්ත වීම. ශ්‍රම සම්පත් සේවා වියුක්ත වීම. ශ්‍රම සම්පත 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 සේවා වියුක්ත වීම. අහන්නකෝ ශ්‍රම සම්පත සේවා වියුක්ත වීම. පුතේ ශ්‍රම සම්පත සේවා වියුක්ත වීම. දැන් අපිට බලන්න උතන කියන හැටි අපි සේවා වියුක්තිය නිරූපණය කළේ කොහොමද? ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළේ තියෙන්නේ. තිතක් තිබුණේ. හැබැයි දැන් එහෙම නිකන් තිතක් තියලා පෙන්නන්න බෑ. සේවා වියුක්තිය ඇති වෙන්නේ මොන කර්මාන්තයද පුතේ? y භාණ්ඩවල. y කර්මාන්තේ තමයි විරකියාව ඇති වෙන්නේ. හරිද? y කර්මාන්ත තමයි සම්පත් සේවා වියුක්ත වෙන්නේ. x කර්මාන්තයට ඒකේ බලපෑමක් නැහැ. මේවා පුතේ නිරූපණය කරා. මේ බලන්නද? අපිට මම උදාහරණ දෙනවා. පුතේ ඉලක්කම් දැමීම අවශ්‍ය නැහැ. මම පුතාට ඉලක්කම් දාන්න පුතාට හරකට වගේ තේරෙන්න ඕන නිසා. හරිද? පුතාට තේරෙන්න ඕන නිසා. දැන් y භාණ්ඩ 300යි x භාණ්ඩ 200යි හදමින් ඉන්නේ.
මායිම් වක්‍රය මත ඒ ලක්ෂය. y භාණ්ඩ 300යි x භාණ්ඩ 200යි ලක්ෂය මායිම් වක්‍රය තියාගෙන නිෂ්පාදනය කරමින් ඉන්නේ. දැන් පුතේ සම්පත් සේවා වියුක්ත වෙන්නේ මොන අංශෙද? y අංශෙ. නේද? සම්පත් සේවා වියුක්ත වෙන්නේ විරැකියාව හටගන්නේ මොන අංශෙද? y අංශෙ. පුතා දන්නවනේ. සේවා වියුක්තියක් හටගත්තොත් ලක්ෂය පිටන්නේ මායිම් වක්‍රය ඇතුලේ. ඒතර මේ සම්පත් සේවා වියුක්තිය හටගන්නේ මොන කර්මාන්තයේද? x y කර්මාන්තය. x එකේ බලපෑමක් නෙමෙයි. ඒ කියන්නේ x භාණ්ඩ නිෂ්පාදනය 200ට කිසිම හානියක් වෙන්නේ නැහැ. නිෂ්පාදනය අඩු වෙන්නේ කාගෙනද? y. එහෙනම් පුතේ අන්න අපි නිරූපණය කරනවා මෙහෙම. මේ බලන්න. ලක්ෂය අරන් එනවා මායිම් වක්‍රය ඇතුළට කාගෙන්ද පුතේ? y ගෙන් විතරක්. මේ බලන්න හොඳට ඔබට පැහැදිලි වෙනවා. නිෂ්පාදනයේ අඩුුනේ කාගේ විතරේ? y ගේ විතරයි. මේ අහන්න කොහොමද? විභාගෙදී මගේ පුතා ඉලක්කම් මුකුත් තෝරන්නේ නැහැ. මේ ගුරුවරයෙක් ආයි කොහොම ඉලක්කම් දාන්න කිව්වේ කවුද කියලා. මම පුතාට ඉලක්කම් දැය පැහැදිලි නෑ මුකුත් තෝරන්නේ නැහැ පුතේ මේ yx කියලා දෑවා. ඊ ලක්ෂයට මොනවද ඇතුලේ තිබුවා ඒදී. ඔච්චරයි. දැන් මම අහනවා පුතාගෙන් ඇයි මේ y කර්මාන්ත නිෂ්පාදනය අඩු වෙන්නේ? y කර්මාන්තේ සම්පත් සේවා වියුක්ත වෙනවා. තේරෙනවද? මිනිස්සු භාණ්ඩ ඉල්ලුම අඩු කරලා සම්පත් සේවා වියුක්ත වෙනවා. විරැකියාවක් හටගෙන. ඒ නිසායි අඩු වෙන්නේ. ලස්සන දාගන්න. ඉලක්කම් ඕනේ නැහැ පුතේ මෙහෙම දාගන්න. පුතා ඉලක්කම් දාගන්න අර වැඩිපුර තේරෙන්නේ. එහෙම නැත්නම් ඉලක්කම් නැති වුණා කියලා ලකුණු කැපිල්ලක් ඒ මොකුත් ඇත්තේ නැහැ. තේරෙනවද? right. right. ලියමු දෙයක්. ඉල්ලුම අඩු වී ඉල්ලුම අඩු වී y නිෂ්පාදනාංශයේ ඉල්ලුම අඩු වී y නිෂ්පාදනාංශයේ විරැකියා තත්ත්වයක් හට ගැනීමත් සමග නිෂ්පාදන ලක්ෂය එම අක්ෂයෙන් මායිම් වක්‍රය තුලට විතැන්වේ. නිෂ්පාදන ලක්ෂයේ අක්ෂයෙන් මායිම් වක්‍රය තුලට විතැන්වේ. හරිද? right. යා ඊළඟ අංකය 31 දැන් ඊළඟ අංකය අංක 31 අංක 31ට නිරූපණය කරමු. අංක 31 හොඳට අහන්න ඉස්සෙල්ලා කොහොමද කියන්නේ? නියඟයක් නිසා කුෂි නිමවුම පහත වැටුණා. නියඟයක් නිසා කුෂි නිමවුම පහත වැටීම. මම අහනවා බුද්ධිමත් පුතා දුවාගෙන් 2022 ඔතන අපි භාණ්ඩ දෙක XY කියලා ගන්න එකද හොඳ කුෂි කාර්මික කියලා ගන්න එකද? හොඳට XY කියලා ගන්න එකද හොඳ කුෂි කාර්මික කියලා ගන්න එකද?
ඔතන පුතේ ප්‍රශ්නය ඇතුළෙම භාණ්ඩ යුගලයක එක කොටසක් highlight වෙනවා. මොකද? කුෂි. භාණ්ඩ යුගලයක එක කොටසක් highlight වෙනවා. මොකද ඒ කොටස? කුෂි. එහෙනම් වඩාත් හොඳයි අපි මොකක් කියලා ගන්න එකද පුතේ? කුෂි කාර්මික කියලා ගන්න එක. right? ලියමු. මේ පැත්තට ගන්න පුතේ කුෂි භාණ්ඩ. කුෂි භාණ්ඩ. මේ පැත්තට ගන්න කාර්මික භාණ්ඩ. කුෂි අංශය කාර්මික අංශය කියලා ගත්තත් කමක් නැහැ. කාර්මික භාණ්ඩ. කුෂි භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ. right කරමු. නිමවම අඩු වෙන්නේ මොකේ විතරේ පුතේ? කුෂි අංශේ විතරයි. නිමවම අඩු වෙන්නේ කුෂි අංශේ විතරයි. කාර්මික අංශයට බලපෑමක් නැහැ. හරි. මේ අක්ෂ මේ කුෂි කාර්මිකේ මේ මාරුවාට කමන්නේ නැහැ පුතේ. එයා හිතන්න එපා මේ මාරුවාට ඒ ප්‍රශ්නයක් නැහැ. කාර්මික මේ අක්ෂ කුෂි මේ අක්ෂ ඒ ප්‍රශ්නයක් නැහැ. right. හොඳයි. නියඟයක් නිසා කුෂි නිමව 15 වැටීම. බලන්න මෙන්න කුෂි භාණ්ඩ 500යි කාර්මික භාණ්ඩ 2000යි. හදන්න. අපි සිදු ප්‍රමාද දෝෂය ඔබට ඉන්ටර්වල් එකක් දුන්නා කියලා හිතාගෙන ඒ ගෑය වෙච්ච කාලය පන්ති ඉවර කරද්දී උගන්වනවා. හරිද? අපි හිතනවා අපි ප්‍රකල්පනය කරනවා ආර්ථික විද්‍යාව කොහොමද උපකල්පන තියෙනවා. සිදුවේ ප්‍රමාද දෝෂයක් නේ අපි ඔබට ඉන්ටර්වල් එකක් දුන්නේ. හරිද? දැන් මෙතන පන්ති සාමාන්‍ය පරිදි විකාශනය වෙනවා. right? කුෂි නිමව 15 ඒ කියන්නේ පුතේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනයේට කිසිම බලපෑමක් නැහැ. තේරෙනවද? කාර්මික භාණ්ඩ නිෂ්පාදනයේට කිසිම බලපෑමක් නැහැ. එහෙනම් කුෂි අංශයෙන් විතරක් අඩු කරන්න. හරි ෂෝ. B. හරිද? B. දැන් පේනවනේ නිෂ්පාදනයේ අඩු වෙන්නේ පුතේ කාගෙන් විතරයිද? කුෂි අංශයෙන් විතරයි. ඇයි? නියඟ.
බලන්න කොහොමද? නියඟයක් ඇති වෙන හැටි වක්‍ර පෙන්වන්න පුළුවන්. කොහොම වෙන්නන්නේ? නියඟයක් ඇති වුණාම මොන අංශද අකාර්යක්ෂම වෙන්නේ පුතේ? කුෂිකාර්මික කටයුතු අකාර්යක්ෂම වෙනවා. නියඟයක් ඇති වුණාම වෙන්නේ මොකක්ද? කුෂිකාර්මික කටයුතු අකාර්යක්ෂම වෙනවා. කුෂිකාර්මික කටයුතු අකාර්යක්ෂම වෙලා ඒ අක්ෂයෙන් ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළට යනවා. මොකද වෙන්නේ පුතේ? නියඟයක් ඇති වුණාම කුෂියංශය අකාර්යක්ෂම වෙනවා. කුෂියංශයේ නිෂ්පාදන කටයුතු අඩපණ වෙනවා. දැන් පැටින් පැහැදිලි කරගන්න. නියඟයක් හේතුවෙන් කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. වගා කරන්න බැරි වෙනවා. කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. හරිද? ඒ අනුව නියඟයක් හේතුවෙන් කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. ඒ අනුව කුෂිකාර්මිකාංශයෙන් නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය තුලට ගමන් කරයි. කුෂිකාර්මිකාංශයෙන් නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය තුලට ගමන් කරයි. හරිද? right. yeah. පුතේ ඊළඟ මායිම් වක්‍රය තුලට ගමන් කරයි. පැහැදිලි කිරීම ඔබට ඕන ඉල්ලයි. 34 homework. මම පුතාට කියන්න කරන්න ඕනේ. 34 homework. 34 අංකලක homework කියලා දාන්න. මොකක්ද පුතේ දෙන්නේ? යුද බිය නිසා බිම නේ පුතේ. යුද බිය නිසා වගාබිම් අතහැර යාම. යුද බිය නිසා වගාබිම් අතහැර යාම. මෙන්න රූපෙමයි. අපි 34 කරමු. 34 කරා. යුද බිය නිසා වගාබිම් අතහැර යාම. මේ බලන්න පුතේ හොඳට එතනත් වගාබිම් කියලා තියෙනවනේ. අගනග. එතනක් තියෙන වගාබිම්. අපි ගන්න මොකක් කියලාද? කුෂිකාර්මික කියලා ගන්න. එතන ගන්න එතන මොකක්ද පුතේ? කුෂිකාර්මික කියලා ගන්න. එතනත් පුතේ බලන්න යුද්ධ නිසා වගාබිම් අතහරිනවා. ඒතර බලන්න මේ නොකිය කියන්නේ මොකක්ද? යුද්ධ නිසා වගාබිම් අතහැරියම කුෂිකාර්මික ඉඩම් වගා කරගන්න බැරුව සේවා වියුක්ත වෙනවා. ඔය පූස් ගෙඩිය එලවලා දාන්න ඕනේ. වාසනා සෙව්ගන්දි පූසත් එක්ක වැය කියාගෙන. හරිද? බලන්න යුද්ධ නිසා වෙන්නේ මොකද? අපේ රටේ තුනානේ ඔක. යුද්ධ නිසා මේ උතුරු පළාතේ තියෙන ඉඩම් වගා කරන්න බෑ. පැහැදිලිද? වගා කරන්න බැරුව මේ කුෂිකාර්මික ඉඩම් මොකද උනේ පුතේ? සේවා වියුක්ත වුණා. ඒතර කොහොමද කරන්නේ? කුෂිකාර්මික කියලා ගත්තා අක්ෂ දෙක කෘෂියංශයේ නිෂ්පාදනය අඩු කළ වෙන්න. මේ රූපෙමයි. දාගන්න. 34ටත් ඔය රූපයමයි. ලසදා. 34ටත් ඔය රූපයමයි. 34ටත් ඔය රූපයමයි. මේ රූපෙමයි. දිසතරත් ඔය රූපෙමයි. right. ලියන්න තේතෙනින් යුද්ධ හේතුවෙන් වගාබිම් අතහැර යාමට සිදුවීම නිසා
යුද්ධයේ හේතුවෙන් වගාබිම් අතහැර යාමට සිදුවීම නිසා කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. කුෂිකාර්මික ඉඩම් සේවා වියුක්ත වේ. එනිසා නිෂ්පාදන ලක්ෂ්‍ය එම අක්ෂයෙන් මායිම් වක්‍රය තුලට විතැන් වේ. එම අක්ෂයෙන් මායිම් වක්‍රය තුලට විතැන් වේ. හරිද? right. ඔය මොකෙන් වෙන්නේ මොකද්ද පුතේ? මේ මොන සංකල්පෙ වෙන්නේ? එක්ක සම්පත් සේවා වියුක්ත වෙනවා. සංතන සම්පත් භාවිතයේ ආකාරයක්ෂම වෙනවා. ඊළඟට කරන්න පුතේ 32 XY කියලා ගන්න භාණ්ඩ දෙක විශේෂ සඳහනක් නැහැ. XY කියලා ගන්න භාණ්ඩ දෙක විශේෂ සඳහනක් නැහැ. Y භාණ්ඩ X භාණ්ඩ කියලා ගන්න. නිරූපණය කරමු බලන්න. right බලන්න. හොඳට හිතන්න. දැන් මොකද වෙන්නේ? හොඳට හිතන්න මොකද වෙන්නේ? ලයිට් ගියාම මොකද වෙන්නේ? ලයිට් ගියාම මොකද වෙන්නේ? පුතා පේනව නේද? right. ලයිට් ගියාම මොකද වෙන්නේ? හරි. ළමයි දාලා තියෙන ලයිට් ගියාම කරවල වෙනවා කියලා. හොඳයි. පුතේ ලයිට් ගියාම මොකද වෙන්නේ? මෙන්න වෙන දේ. වෙන්නේ පුතේ ලයිට් ගියාම කර්මාන්ත ශාලාවල පැය 8න් වැඩ කරන්න වෙන්නේ පැය 5යි. විදුලි බලය කප්පා දුනාම නිෂ්පාදන කටයුතු අකාර්යක්ෂම වෙනවා.